උදෑසන 8යි විනාඩි 12යි. හැමෝටම ආයිබෝවන් සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරමින් අදත් අපි ලක් FM ලක් රිවිසඳ ආරම්භ කිරීමටයි සූදානම. ලක් FM නාලිකාව රිවිසඳ මත නොව අනිකුත් වැඩසටහන්වලදී පවා විශේෂ අවධානයක් ලාංකීය අධ්‍යාපනය කෙරෙහි යොමු කරනවා. ලක් FM සෝදසිය වෙන්න පුළුවන්, නැත්නම් අනිකුත් වැඩසටහන් වෙන්න පුළුවන්. අපි අනන්තවත් ලාංකීය අධ්‍යාපන ක්‍රියාවලිය විමසීමට ලක් කොට තිබෙනවා, කතිකාවන් නිර්මාණය කොට තිබෙනවා. අදහි තවත් සුවිශේෂ අවස්ථාවක්, එහෙම නැත්නම් තවත් පැතිකඩක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි අප සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මේ මිනිසා තනන තැන, මිනිසා නිර්මාණය කරන තැන පාසල කියලා. පාසල සහ පාසලේ ඉන්න ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තිබෙන සම්බන්ධතාව අද කොතනද තිබෙන්නේ? අද පාසලේ අභිමතාර්ථ, අධ්‍යාපනයේ අභිමතාර්ථ සාධනය කරගන්නට අපට හැකියාව ලැබී තිබෙනවාද? හුදු ජංගම ග්‍රන්ථයක් බවට මේ ශිෂ්‍යයා පත් වෙලා තිබෙනවාද? ටයිකෝට් අඳින කළු කණ්ණාඩි දාන ජංගම යන්ත්‍රයක් බවට මේ ශිෂ්‍යයා පත් වෙලා තිබෙනවාද? පාසලෙන් එළියට එන ශිෂ්‍යයා. කොටින්ම කිව්වොත් අද මාතෘකාව අපි සැකවින් ඔබට ඉදිරිපත් කළොත් පාසලෙන් බිහිවිය යුතු ශ්‍රී ලාංකිකයා කවරෙක්ද කියලායි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ශ්‍රාවක ඔබටත් අප සමග සම්බන්ධ වෙන්න පුළුවන් 0117 අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ලක් FM රිවිසඳේ යාවජීව සම්පත්ධාරීක වන හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මුක්ලානී පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ. ඒ වගේම අද විශේෂත්වයක් තිබෙනවා කොළඹ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමියත් අප සමග සම්බන්ධ වෙනවා. සුමේධා ජයවීර මෙතනිය. එතුමියවත් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අධ්‍යාපනයේ වේදය පිළිබඳ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පිළිබඳ ප්‍රාමාණික අධ්‍යක්ීම් තිබෙන, දැනුමක් තිබෙන කෙනෙක් හැටියට අපි සුමේධා ජයවීර මහත්මිය හඳුන්වන්නේ. අය විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණිය නියෝජනය කරන විදුහල්පතිවරියක්. ඒ වගේම විද්‍යා උපාධි, අධ්‍යාපන ප්‍රති පශ්චාත් උපාධි, අධ්‍යාපන ඩිප්ලෝමා, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මේ සියලු අවශ්‍යතාවන් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීමේ ඒ සුදුසුකම් ටික සපුරාගත් විද්වත් කාන්තාවක්. මේ දවස්වල ආචාර්ය උපාධියට සූදානම් වන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. අපි අද දවසේදී මේ පාසල පිළිබඳ කතා කරන්න සූදානම්. මේ කතිකාව ආරම්භ කරමු. ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ගුරුවරයෙක්. අද පාසල තියෙන තැන පිළිබඳ අපි යම් ප්‍රවේශයක් ලබා ගමු මේ සාකච්ඡාවට. අවසරයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම අද දවසේ මම බොහොම සතුටටපත් වෙනවා මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ඒ පින්වත් විදුහල්පතිතුමිය සුමේධා ජයවීර මැතිණිය මමත් බොහොම දන්නා කෙනෙක්. පාසල මේ ඊටාම ඉහළ ශේෂ්ත්‍රයකට ගේන්න කඩාවැටි බිඳවැටි තිබිච්ච පාසලක් ලංකාවේ අංක 1 පාසලක් බවට පත් කරන්න මනා කැපවීමකින් මහා කැපවීමකින් කටයුතු කරපු විදුහල්පතිතුමියක් හැටියට එතුමිය අද සම්බන්ධ වෙලා සිටීම වටිනා කාරණාවක්. ඉතින් මම හිතනවා එතුමියගෙන් බොහෝ කරුණු විශාල අත්දැකීම් සම්භාරයක් තිබෙන නිසා ඉගෙන ගන්නට දැනගන්නට අපේ ශ්‍රාවක පිරිස වලට ලැබෙයි කියලා. ඉතින් විදුහල්පතිතුමියනි, පින්වත් අපේ බුද්ධි මහත්මයා, විශේෂයෙන්ම මේ ලෝකේ අපි පාසල් පිළිබඳ කතා කරද්දී අපිට තියෙන ප්‍රධානම එක්තරා தত্ত্বය තමයි, නැත්නම් අපි කියනවා දැන් தত্ত্বය සහ කාර්යභාරය කියන කොටසත් එක්ක එනකොට පාසල ශිෂ්‍යයා මේවා කියනකොට මතක් වෙන ප්‍රධානම කෙනා තමයි ගුරුවරයා කියන එක. එතකොට මේ ලෝකේ ඇත්තටම ශ්‍රේෂ්ඨම ගුරුවරයෙක් ගැන කියනවා නම් ඒ ගුරුවරයා අනිවාර්යෙන් අපි සිහිපත් කළ යුතුයි. තුන් ලෝකේටම ගුරුවරයා සත්තා දේව මනුස්සාන. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. ඒසා බුදුරජාණන් වහන්සේ අපිට ලෞකික තලයේ අධ්‍යාපනය වෙනුවෙන්, ලෝකෝත්තර අධ්‍යාපනය වෙනුවෙන් මේ සංසාරේ නිදහස් වීම පිළිබඳව ඒ සමස්ත ඉගෙන ගැනීමට අවශ්‍ය කරන සියලුම ගුරුහරුකම් පරිපූර්ණ වශයෙන්ම ලබා දීපු උත්තරමයා හැටියට එදිනෙදා කෙනෙකුගේ ලෞකික අධ්‍යාපනය ගැන උන්වහන්සේ අවධානය යොමු කරා. ඒ නිසා උන්වහන්සේ මංගල සූත්‍රයේදී සඳහන් කරනවා මෙන්න මේ වගේ කාරණාවක්, බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්කිතෝ කියලා. බොහෝ ශිල්ප ශාස්ත්‍ර ලබාගත යුතුයි විනයානුකූලව. අන්න ඒ වචන දෙක ඉතා වැදගත්. විනයෝච සුසික්කිතෝ. විනයානුකූල ලෙස සහ මනා හික්මීමකින් යුක්තව. එතකොට එතනින් පැහැදිලි වෙනවා විනයක් නැති, මනා හික්මීමක් නැති ඉගෙන ගැනීම වැඩක් නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ.
බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඉගෙන ගැනීමක් නම් අනිවාර්යයෙන්ම මනා ඉක්මීමක් විනයක් සහිතව ඉගෙන ගන්න ඕන. එහෙමනම් අපේ ගුරුවරයා ශිෂ්‍යයාව හදන්න ඕන හුදු දැනුම ලබා දීම විතරක් නෙමෙයි. එතන පැහැදිලි පේනවා විනයත් මනා හික්මීමත් හදලා තමයි ඒ ශිෂ්‍යයාව මේ සමාජයට යොමු කරන්න ඕන. මමත් කාලයක් තිස්සේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරපු නිසා මම විශ්වවිද්‍යාල 3කම ඉගෙනීම් කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව දැන් මම ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල ලංකාවේ 3 වෙනි දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා හැටියට කටයුතු කරනවා. දැන් 136ක් විතර ඉංග්‍රීසි දහම් පාසල් තියෙනවා. ඒ වගේම පාසල් 3ක විතර මම උගන්වලා තියෙනවා. ඒ නිසා මටත් මේ ඉගෙනීම සම්බන්ධව ගුරුවරයෙක් හැටියට බොහෝ කැපකිරීම කරලා තිබෙන නිසා මට ඒ වගේ අවබෝධයක් තියෙනවා. හැබැයි ඒ අතරදී මට අනිත් එක අඳුනා ගන්න පුළුවන් හොඳ ගුරුවරයෙක් කවුද? හොඳ පරිපාලකයෙක් කවුද? හොඳ විදුහල්පතිවරයෙක් කවුද? ඒ කියලා මට හොඳට තේරුම් ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨම ගුරුවරයා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දේශනා කරනවා ලෞකික තලයේ දැනුම ලබා ගත යුතුයි කියලා. ඒක තමයි බාහු සත්‍යංච සිප්පංච බොහෝ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕන. එහෙමනම් ශිල්ප ශාස්ත්‍ර. එතන මේ වචන දෙකක් වැදගත්. ශිල්පේනොත් ඉගෙන ගන්න කියනවා ශාස්ත්‍ර කියන්නේ humanities අපේ විවිධ විෂයානුබද්ධ දැනුම. මේ දෙකම අධ්‍යයනය කළ යුතුයි කියලා උන්වහන්සේගේ පැහැදිලිව දේශනාවේ තියෙනවා. එතකොට ශිෂ්‍යයෙක් හැටියට අපේ බෝධිසත්වයන් වහන්සේ ගිහි කාලයේදී විශ්වමිත්‍ර කියන ශ්‍රේෂ්ඨ ගුරුවරයාගෙන් ශිල්පත් ඉගෙන ගත්තා, ශාස්ත්‍රත් ඉගෙන ගත්තා. ඒ නිසා මේ දෙකම මනාලෙස ඉගෙනගත්තු උත්තමයෙක්. ඒ නිසා මම හිතන්නේ අපි දැන් අද කතා කරන්නේ මේ ලංකාවේ අපේ ශ්‍රී ලාංකිකයෙක් කොහොමද පාසලක් තුලින් සැබෑ ගුණධර්ම සහිත සියලු ආකාරයේ පරිපූර්ණ වෙච්ච ලාංකිකයෙක් අපි බිහි කරගන්නේ කොහොමද පාසල තුලින් කියන මාතෘකාව කතා කරන නිසා මම හිතනවා අපි මම මූලික වශයෙන් ප්‍රවේශයේ විදිහට අරගෙන දෙන්නම්. අපි විදුහල්පතිතුමියගෙන් තහම ඔය ටික. එහෙමයි. අවසර අද මේ වැඩසටහන ඔබට FM 106 106.2 යන තරංගමාලා ඔස්සේ වගේම ලක් FM Facebook පිටුව හරහා ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. අපේ ෆෑන් පේජ් එකට ගිහිල්ලා ඔබේ කැමැත්ත නැත්නම් කැමැත්ත ප්‍රකාශ කරලා ඔබට ඒ ඔස්සේත් මේ වැඩසටහන ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. අපගේ දුරකථන අංකය 0117 920 920 පාසල් සම්බන්ධ ගැටලු රැසක් තිබෙනවා. දෙමාපියන්ට තිබෙනවා, ගුරුවරුන්ට තිබෙනවා, ශිෂ්‍යයන්ට තිබෙනවා. අපි සූදානම් මේ ඒවා කොයි ආකාරයෙන්ද කළමනාකරණය කරගන්නේ කියලා. මොකද අද අපේ විදුහල්පතිතුමිය ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සුමේධා ජයවීර මහත්මිය අය කෘති දෙකක් සම්පාදනය කොට තිබෙනවා. නොදුටු පාසල කියලා. නොදුටු පාසල කියලා තවත් කෘතියක් තිබෙනවා. පාසල විදුහල්පතිනියකගේ ඇසින්, විදුහල්පතිනියකගේ ඇසින් කියලා. ඇත්තරම මේ කෘති දෙක දැකීමත් එක්තරා විදිහකට ආස්වාදජනක නැත්නම් හිතට මේ සතුටක් ගෙන දෙනවා. ගුරුවරයා කියන්නේ හුදු දැනුම බෙදා දීම සඳහා පමණක් කැපවුණු චරිතයක් නොවේ. ඉන් එහාට ගිහිල්ලා මේ රට වෙනුවෙන්, දය වෙනුවෙන් කොටිම නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදලත් උගත් කාන්තාවක් හැටියට යම් දෙයක් එහාට නැත්නම් අපි අවසර පතනවා. පාසල කියන වචනයට අර්ථ දැක්වීමක් මේ බොහොම කෙටියෙන් කරන්න හරි අමාරුයි. මම උත්සාහ කරනවා. මොකද පාසලක් කියලා කියන්නේ අවුරුදු 5න් අපිට දරුවා බාර දෙන තැනක්. අවුරුදු 5 සම්පූර්ණ වුණාම පාසලට දරුවා බාර දෙනවා. එතන ඉඳලා නව යෞන් වියට පිය නගන තුරු අවුරුදු 18ක් වන තුරු මේ දරුවා ඉන්නේ අපි ළඟ පාසල ඇතුලේ. එතකොට මේ දරුවාගේ ජීවිතේ මේ ප්‍රාථමික අවධියේ ඉඳලා නව යෞවනයා දක්වා එනතුරු දරුවට ලබා දෙන්නට ඕනේ මොනවද? ඒවා කොහොමද ලබා දෙන්නට ඕනේ? මේ පාසල ඇතුලෙන් බිහි වෙලා එළියට යන දරුවා, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන දරුවා, එහෙම නැත්නම් සමාජයට ප්‍රවේශ වෙන දරුවා, එහෙම නැත්නම් තරුණයා, තරුණිය, නව යෞවනයා, යෞවනිය කවරෙක් විය යුතුද කියන එක තීරණාත්මක සාධකය පාසල තුලටත් ලොකු වගකීමක් පැවරෙනවා. ඒක දෙමාපියන්ටත් යම් වගකීමක් පැවරෙනවා. නමුත් පාසලට ලොකු වගකීමක් මෙතන තියෙනවා. අපිට ඒකෙන් බැහැර වෙන්නට බෑ. ඒකට හේතුව දරුවෝ බොහෝ දුරට ගුරුවරයා තමයි විශ්වාස කරන්නේ. ගොඩක් වෙලාවට දෙමාපියෝ කියනකොට නේ අපි ගුරුතුමිය මෙහෙමයි කිව්වේ, ගුරුතුමා මෙහෙමයි කිව්වේ කියලා කියනවා. ඉතින් එතකොට මේ පාසල ඇතුලේ
දරුවාගේ විෂය කරුණු ඒ වගේම නිපුණතා වගේම යහ ගුණ දහම් මිනිසෙක් හැටියට ඒ යහ ගුණ දහම් පෝෂණය කරන තැන ඒ වගේම දරුවාගේ කුසලතා හඳුනා ගන්නා තැන ඒ කුසලතා ප්‍රදර්ශනය කරන්නට මඟ පෙන්වන තැන ඒ වගේම දරුවාගේ නිපුණතා හඳුනාගෙන ඒ නිපුණතා ඉස්සරහට අරගෙන යන්න හඳුනාගෙන තැන ඒ විතරක් නෙවෙයි මිනිසෙක් හැටියට නිවසේ මව්පියන්ට ආදරය කරමින් සොහොයුරු සොහොයුරියන්ට ආදරය කරමින් සමාජයට ආදරය කරන යහපත් පුතෙක් දුවෙක් හදන පදනම පාසල විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි කුමන හෝ හේතුවක් මත අද පාසල කියලා මිනිස්සු දිහා බලන්නේ විභාගයට උගන්වන තැන. විදුහල්පතිතුමිය අර මේ ප්‍රතිඵල ලේඛනයෙන් තමයි පාසලේ තිබෙන ගුණාත්මක භාවයේ මනින ප්‍රධාන නිර්ණායකයෙක් බවට පත් වෙලා තිබෙන්නේ නේද? ඒක තමයි ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. ඇත්තටම ඔය කියන දේවල් මේ ශාන්ත පවුලු මිලාගිරිය සිද්ධ වෙනවද විදුහල්පතිතුමිය? මම විශ්වාස කරනවා මගේ දූලා වාසනාවන්තයි කියලා. ඒකට හේතුව තමයි විභාගයට අපි දරුවන්ට උදව් කරනවා. මොකද විභාග සමත් වීම දරුවන්ට එච්චර ලොකු අභියෝගයක් නෙවෙයි. මොකද මේ විෂය නිර්දේශය පන්ති කාමරය තුල පන්ති කාමරයෙන් බැහැරව ක්‍රියාකාරකම් සම්බන්ධ කරගෙන උගන්වනකොට ඒ කියන්නේ ඒකට අපි කියනවා මේ සජීවී ඉගෙනුමක් කියලා. මේ ඉගෙනුම ඇතුලේ දරුවා හරිම විවෘත වෙනවා. පොත ඇතුලේ තියෙන එක විතරක් මේ දරුවට පොවලා පන්ති කාමරයේ ඇතුලේ විභාගයට ප්‍රශ්න පත්‍ර වල සමහර විට මේ ප්‍රශ්න පත්‍රය දරුවගේ මට්ටමට උඩින්. ඉතින් මේ දරුවා කල්පනා කරනවා මම අදක්ෂ දරුවෙක්ද? මට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියා ගන්න බෑ. මෙන්න මේක තමයි ඇත්තටම ලොකුම ගැටලුව අපේ පාසලේදී. පාසල්වල තියෙන. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මේ වයසේ දරුවගේ ඒ වයසට ගැලපෙන්නට මොනවද අපි දෙන්නට ඕනේ. ඒ වගේම විෂය නිර්දේශයක් අපිට දීලා තියෙනවා. මේ නිර්දේශයෙන් එහාට යන්නට ඕනෙත් නෑ. ඒ වගේම මේ නිර්දේශය ඇතුලේ හරි ලස්සනට එදිනදා ජීවිතේට බොහෝ සම්බන්ධ කාරණා විෂය නිර්දේශය ඇතුලේ තියෙනවා සෑම විෂයකම. එක ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා කුමන විෂය ධාරාව හැදෑරුවත් යහපත් දරුවෙක් ඒ වගේම තැම්පත් දරුවෙක් හදන්න කාරණා තියෙනවා. ඉතින් මගේ පාසල ගැන මම අහුවාම ඔබට මම මේ කියන්නේ මම 2015 ශාන්ත පවුල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට රාජකාරි බාර අරගෙන පස් අවුරුදු සැලැස්මක් හැදුවා. මේ සැලැස්ම ඇතුලේ ඇත්තටම අවසාන අංගය තමයි ඔය මම දැන් පසුගිය මාසේ අපි විවෘත කරපු දරුවන්ගේ සිත එකඟ කරන අතන මේක මෙඩිටේෂන් සෙන්ටර් එකක්වත් නෙවෙයි ඇත්තටම තරුණ දියණියක් කොහොමද යහපත් අරමුණකට දීර්ඝ කාලයක් තමන්ගේ සිතුවිලි පවත්වා ගන්න කියලා මඟ පෙන්වන මධ්‍යස්ථානයක්. ඉතින් ඔබට පැහැදිලි වෙනවා මං හිතනවා ඔබ අවබෝධ කරගන්න ඇති අධ්‍යාපනයේ ඇතුලේ අපි අවසානයේ කොතනට ගිහිලා තියෙනවද කියලා. හොඳයි බොහෝ දේවල් කතා කරන්න තිබෙනවාද නමුත් මේ සියල්ලක්ම මේ මාතෘකාවට දාලා සියලු දේවල් අපිට කතා කරන්න මේ වෙලාව ප්‍රමාණවත් නැහැ. ඒ කෙසේ වෙතත් අහන ඔබටත් අපි ඉඩකඩ ලබා දෙනවා 0.117 මොකද මේ අපි ජනතාව අතර යම් කියවීමක් තිබෙනවා මේ විදුහල්පතිවරිය නැත්තම් මේ විදුහල්පතිතුමා ඉන්නකොට පාසල හොඳට තියෙනවා වෙන එක්කෙනෙක් ආවා ඒ පිටිපස්සේ පාසල කෑවා ඒ වගේ කියන්නේ මේකේ ප්‍රතිඵලත් අඩු වුණා ළමයි කිසිදු විනයක් නැහැ ඔය ආදී වශයෙන්. ඉතින් ඒ අතර භෞතික සම්පත් කොහොමද පාසලක විනය සම්බන්ධ වගේ දේවල් නැත්නම් අධ්‍යාපන කටයුතු සඳහා බලපාන්නේ කියලාත් අපි කතා කරමු. අද මාතෘකාව දෙමාපියන්ට ඒ වගේම දූ දරුවන්ට හැමෝටම අදාළයි 0.117 920 අපගේ දුරකථන අංකය. උදෑසන 8යි විනාඩි 32යි ඔබ ලක් FM ලක් රිවිසඳ සමග අපි පාසලෙන් බිහි කළ යුතු ශ්‍රී ලාංකිකයා පිළිබඳ කතා කරන්නේ කියන්නේ පාසලේ කාර්යභාරය කුමක්ද විය යුත්තේ පූජ්‍යපාද පොල්පිටි මුකලන්නේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සහ කොළඹ ශාන්ත පවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සුමේදා ජයවීර මහත්මිය සමග අපට ඇමතුමක් තිබෙනවා. සුබ උදෑසනක් ආයුබෝවන්. ආයුබෝවන්. ඔව්. ඔබ කවුද කොහෙන්ද? මම කුලිය පිටියෙන් තිරින පිට පාසලේ රෝහිණි. හොඳයි රෝහිණි මහත්මිය අදහස පළ කරන්න. මට ඕනේ මම මැඩම්ගෙන් මං අහන්නේ දැන් මැඩම් කිව්වනේ තැම්පත් දරුවෙක් බිහි කරන්න ඕනේ කියලා. මටත් ඕනේ අපි පෙර පාසල් ළමයිට තැම්පත් දරුවෙක් බිහි කරන්න මුල ඉඳලම ක්‍රමවේදයක් අපිට අනුගමනය කරන්න තියෙනවද? තියෙනවා නම් අපිට කියලා දෙන්න. මොකද මමත් හරිය උත්සාහ කරනවා තැම්පත් දරුවෙක් යහපත් දරුවෙක් සමාජයට බිහි කරන්න. මොකද පෙර පාසලෙන්
බිහි වෙන්නේ මුලින්ම. එතකොට අපි ඒ ළමයාට ක්‍රමවේදයක් තියනවාද ඒ ළමයා යහපත් පැත්තට ගෙනියන්න අලුත් ක්‍රමවේදයක් තියනවාද කියලා. හොඳයි. ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට. විදුහල්පතිතුමිය ඔබට යම් අදහසක් ඇති ඒ සම්බන්ධයෙන්. ඔව්. මේ ගැන අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනි ලෝකයේ දරුවෝ එකිනෙකාට වෙනස්. හරිම විවිධයි. බුද්ධීන් බහුවිධයි. ඒ දරුවන් එන පරිසර විවිධයි. ඒ වගේ මේ දරුවන්ගේ නිවසේ පරිසරය විවිධයි. ඒ දරුවන් උපත ලබීමට ප්‍රථම ඒ දරුවන්ට ලැබුණු මව් කුසේදී ලැබුණු පරිසරය එකිනෙකට වෙනස්. මොකද ඒ කලලය පිළිසඳගත්ත මොහොතේ ඉඳලා තමයි දරුවා ජීවයක් හැටියට ලෝකේ දකින්නේ. ඉතින් ඒ නිසා මම මේ මහත්මියට කියන්නට කැමති දරුවන් සම්බන්ධයෙන් ඒ වගේ අපි ගොඩාක් පුළුල් විදියට හිතන්නට ඕනේ. මොකද ඔබ පෙර පාසලක ගුරුතුමියක් හැටියට මා දන්නවා ඉතාම අපහසු කාලයක තමයි ඔබ දරුවොත් එක්ක ගත කරන්නේ. ඉතින් මේ කාලෙදී අපිට දරුවන්ට මෙන්න මෙහෙමයි දුවෙක් තැම්පත් කරන්නේ මෙන්න මෙහෙමයි පුතෙක් තැම්පත් කරන්නේ කියලා කොහෙවත් ෆ්‍රේම්වර්ක් එකක් නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී අපි කරන්නට ඕනේ මේ ඉස්සෙල්ලාම මේ දරුවා ගැන ඔබ හොඳට අධ්‍යයනයක් කරන්න. මේ දරුවා ඉන්නේ කොහෙන්ද? මේ දරුවාගේ දෙමාපියන් කවුද? මේ දරුවා සිටින පරිසරය කුමක්ද? ඊටාම ඉවසිලිවන්ත වෙන්නට ඕනේ. මේකට ලොකු කාලයක් යනවා. අපි පාසල් වලත් මේ විදිහටම තමයි මගේ ආචාර්ය මණ්ඩලයට මම ප්‍රාථමික අංශයේ දරුවෝ ගැන අධ්‍යයනය කරන්න වෙනම පොතක් දීලා තියෙනවා. ඒ කියන්නේ දරුවෙකුට මම පන්තිපාර ගුරුතුමියට මම දීලා තියෙනවා CR පොතක්. මේ CR පොතේ දරුවෙකුට පිටුවක් හෝ දෙයක් වෙන් කරනවා. අපි හිතමු ළමයි 45ක් ඉන්නවා කියලා. මේ 45 දෙනාගේම තොරතුරු ගුරුතුමිය ඒ අවස්ථාවේදී පුංචි සටහනක් යොදනවා. මොකද අපිට සමහරලාට අමතක වෙනවා. අපි කාර්යබහුලයි. ඒ නිසා මේ දරුවෝ ගැන පුංචි ස්ටඩි නෝට් එකක් හොඳ සටහනක් තියාගන්න ඕනේ. මේ දරුවා ඉස්කෝලේ එන්නේ කොහෙන්ද ඔබේ පෙර පාසලට එන්නේ? කවුද දෙමාපියන්? මේ දරුවා වැඩිපුර දකින්නේ බලන්නේ මොනවද? රූපවාහිනියේ මොන වගේ දේවල්ද මේ දරුවෝ නරඹන්නේ? සමහර විට දෙමව්පියෝ මේ දරුවා රූපවාහිනියේ ළඟ තියලාම ඇති එයාගේ වැඩ කටයුතු කරගන්න. ඉතින් ඒ නිසා මේ පුංචි දරුවාට හිතා ගන්නට බෑ මොකද්ද වැරදි කියලා. ඔක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. පුංචි දරුවන්ට විතරක් නෙවෙයි. අද තරුණයින්ටත් ඒ ප්‍රශ්නේ මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ මාධ්‍යවල යන දේවල් බැලුවම සමහර දේවල් සමම වෙන්න ඕනේ මම මෙහෙම කතා කළාට. ඉතින් ඒ නිසා මේ හරි වැරද්ද තෝරා ගන්න බැරි මේ පුංචි නොදරුවෙක් තමයි ඔබතුමිය ළඟට එන්නේ. ඒ නිසා ඊටාම විවසිලිවන්තව මේ අධ්‍යයනය කරාම ඔබට තේරි දරුවන් එකිනෙකට වෙනස්. සමහර දරුවෝ ඒ නිවසේ ඉඳලා එනකොටම ඔබ ළඟ බොහොම තැම්පත් වෙනවා. සමහර දරුවෝ කිසිසේත්ම ඔබ කියන දේ අහන්නේ පුදුම දඟකාරයි. ඉතින් මෙතනදී මේ දරුවන්ට මෙහෙම වෙන්නට හේතු තමයි මේ දරුවෝ බලාපොරොත්තු වෙන මූලික දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ආදරය, පිළිගැනීම සහ එයාගේ අවශ්‍යතා පිළිබඳ කොයිතරම් සංවේදීව අපි සොයා බලනවද කියන එක. මෙන්න මේ කාරණා තුන ගැන ඔබ සැලකිලිමත් වුණොත් ඔබට යම් තරමකට මේ දරුවෝ තැම්පත් කරගන්න පුළුවන්. මොකද ආදරය ඇතුලේ ඕනෑම දඟ දරුවෙක් සංසුන් වෙනවා. එයා හොයන්නේ ආදරය. සමහර විට රසවත් ආහාරයකට වඩා ඕම් බලාපොරොත්තු වෙන්නේ අම්මගේ තාත්තගේ සෙනෙහස. ඒ ළඟට අරගෙන ලැබෙන උණුසුම. කොච්චර ධන වත් උනත් කොයිතරම් ඉහළ සමාජ පන්තියකින් ආවත් මේ දරුවට මේ මව්පියන්ගේ ඒ ලැබෙදි සෙනෙහස උණුසුම ලැබෙනවද කියලා අද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමියට මට මේ වෙලාවේ මෙතන ඊට වඩා ලොකු උත්තරයක් දෙන්නට අමාරුයි. ඒ නිසා එකම දේ පුළුවන් තරම් ආදරෙන් කතා කරන්න. මගේ දූ, ඇයි මේ තරම්ම දඟලන්නේ කියලා හිතපු ගමන් ප්‍රශ්නයක් අහන්න. ඇයි මෙහෙම කරන්නේ මගේ දූ කියලා. සමහර විට මේ පුංචි දූ ලස්සන උත්තරයක් දෙයි ඔබට. ඊට පස්සේ ඒ උත්තරය අනුව ඔබට කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මේකට අපිට නීතියක් මොන හරි රෙගියුලේෂන් එකක් අපිට ක්‍රමවේදයක් දෙන්න රාමුවක් දෙන්නට බෑ. මේක හරිම පැතිරුණු කාර්යයක්. ඔබ මේ සඳහා ගොඩක් අධ්‍යයනය කරන්න කියලා මම ඔබට තාම ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙතනිය දැන් මේ ඔය tempat කියන කතාව එක්තරා විදිහකට මේ මට ගැටලුවක්. මොකද්ද මේ tempatකම කියලා කියන්නේ? දරුවෝ කියන්නේ කොහොමත් එහෙම දුවන දඟලන කොට්ටාසයක් නෙවෙයිද? කුතුහලයක් සමග ජීවත් වෙන කොට්ටාසයක් නෙමෙයිද? ඔබතුමිය මොකද්ද ඒ පිළිබඳව කියන්නේ? මම හිතන්නේ අර මහත්මිය කියන්නට ඇති මේ දරුවා එකතැන ඉඳගෙන ඉන්නේ නැතුව ඇති. දැන් මොන හරි කියලා දෙන වෙලාවටවත්. දැන් දරුවෝ දඟලනවා. එතකොට
එතකොට ඒකයි මං කිව්වේ දරුවෝ විවිධයි කියලා. ඒ කියන්නේ දරුවන්ගේ ඉගෙන ගන්න ක්‍රමත් වෙනස්නේ. දැන් සමහර දරුවෝ කැමති කර කර ඉගෙන ගන්න. එයාට අපි මේ දේශනා කරාට වැඩක් නැහැ. එයානේ කරන්න. ඉතින් ඒ තමයි බොහොම දක්ෂයි. ඒකනේ ඉතින් තෝමස් අල්වා එඩිසන් ඉස්කෝලෙන් එළියට විසුනේ. කර කර ඉගෙන ගන්න ගිහිල්ලා දඟලන්න ගිහිල්ලා. ටීචර් දැක්කේ මොඩෙක් විදියට. නමුත් අම්මා දැක්කා මගේ පුතා ගොඩක් දක්ෂයි කියලා. ඒ නිසා අද අපි මේ විදුලිය මේ විදුලි බල්බය ආලෝකය භුක්ති විඳිනවා. ඉතින් ඒ වගේ තව දරුවෝ ඉන්නවා දැකලා ඉගෙන ගන්න කැමති. හරි ආසාවෙන් බලනවා. විෂුවල් ලර්නර්ස්ලා. ඉස්සෙල්ලා මං කිව්වේ ටැක්ටයිල් ලර්නර්ස්ලා. ක්‍රියා කර කර ඉගෙන ගන්න. තවත් දරුවෝ ඉන්නවා අර බොහෝම තැම්පත්. පන්ති ඉගෙනගෙන හොද්දට ටීචර් කියන එක අහගෙන ඉගෙන ගන්නවා. ඒ කවුද ඔඩිටරි ලර්නර්ස්ලා. ශ්‍රවණයෙන් ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒ අය තමයි මේ ගුරුතුමියන් හිතන්නේ හරිම හොඳයි තැම්පත් හොඳට ඉගෙන ගන්නවා කියලා. ඔතන තමයි වැරද්ද. ඉතින් මේ තුන්ආකාරයේ ඉගෙනින් ක්‍රමවේද වලට පන්ති කාමරය සකස් කරගන්න පුළුවන් නම් අර පෙර පාසල් අවදියේ ඉඳලා හරි ලස්සනට මේ දරුවෝ අපිට පාලනය කරගෙන මේ ওই තැම්පත් කියන එක කරගෙන යන්න පුළුවන්. මොකද කරන්න, දකින්න, අහන්න මේ තුනමටම දරුවෝ කැමතියි. හොඳයි මේ මා ඇහුවාමයි මේ ස්වාමීන් වහන්සේ පාසලක දරුවෙකු සම්බන්ධව ඔහුගේ හෝ ඇගේ හැසිරීම සම්බන්ධව සටහනක් තබා ගන්නවා. අපේ පාසල් වල නම් එහෙම වුන්නේ නැහැ කියලා තමයි මේ අපිට මතක හැටියට. නමුත් මේ විදුහල්පතිතුමිය එකට මැදිහත් වෙලා තිනවා අර ඉංග්‍රීසි කියමනක් තිබෙනවා if you want to teach Latin to John you have to learn both Latin and John කියලා. ඔබට මේ ලතින් භාෂාව ජෝන් කියන ශිෂ්‍යයාට උගන්වන්න අවශ්‍ය නම් ඔබ ලතින් භාෂාව පමණක් දැනගෙන ප්‍රමාණවත් නැහැ. ඔබ ජෝන්වත් දැනගන්න ඕන. ජෝන්වත් කියවන්න ඕනේ. ජෝන්ව කියවීම තමයි මේ විදුහල්පතිතුමිය කියන්නේ. ඔබ වහන්සේට අදහසක් තියෙනවා. ඔව්. දැන් ඇත්තටම කියනවා නම් දැන් ඕක මම සම්බන්ධ කරන්නම් බුදුරජාණන් වහන්සේගේ ඒ මේ කියන්නේ ගුරුවරයෙක් හැටියට ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් හැටියට ශිෂ්‍යයාව දැකපු හැටි. දැන් අපේ දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කතාව තමයි මෙතෙන්ට ගේන්න තියෙන්නේ. දැන් මහා පන්තක හාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවෝ දෙන්න දැන් පැවිදි වෙලා ඉන්නකොට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට එක ගාථා පදයක් මේ මාස 3ක් 4ක් තිස්සේ පාඩම් හිටින්නේ නැහනේ. එතකොට මහා පන්තක හාමුදුරුවෝ කල්පනා කරා මේ වැඩක් නැහැ. මෙයාට මේ ශාසනය ගෙනියන්න බෑ. එක ගාථාවක් පාඩම් කරගන්න බෑනේ. කියලා මෙයාට කිව්වා උඹ ඵලයන් ගෙදර කියලා මේ වැඩිමලා හින්දා මේ ගෙදර යවුවා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ කැමති නැහැ ගෙදර යන්න. ඉතින් පොඩි හාමුදුරුවෝ අඬ හිටියා ජේතවනාරාමේ දොරටුව ළඟට වෙලා. මේ මහානකමට කැමති පැවිද්දට. ඊට බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මේ කාරණාව. දැකලා ඉතින්ට වැඩම කළා. වැඩම කළා මොකද මේ පුංචි හාමුදුරුවෝ මේ අඬමින් ඉන්නේ. ඊට පස්සේ කො මට මේ අපේ අයියා ගෙදර යන්න කියලා කිව්වා මේ ගාතාවක් පාඩම් හිටින්නේ නැහැ කියලා. දැන් මේ ශාසනය අයියාගේ ශාසනයක් නෙවෙයිනේ. ඔව් මේක මේ ශාස්ත්‍රවරයා මමනේ. එතකොට දැන් එහෙනම් මේ දැන් චුල්ලපන්තක මෙහෙම කරන්නකෝ. මෙන්න මේ රෙදි කෑල්ල තියෙනවා මේ සුදු රෙදි කෑල්ල. මේක ඉර අවුව දෙස බලාගෙන ඇඟිලි දෙකෙන් පිරිමදින්න කිව්වා මේකේ කිලුටු අරිනවා කියලා. රජෝ හරණ. දැන් මේක සුදුයි කිලුටු අරිනවා කියලා තමයි මේක පිරිමදින්න ඕන. ඊට පස්සේ මෙයා මේක ඒ බුදුරජාණන් වහන්සේ උපදේශයට අනුව රජෝ හරණං කී ඉන්නකොට අර ඇඟිල්ලේ තියෙන අර කිලුටුව මේ අර දාඩිය එක්ක මේකේ වැදිලා මේ කිලුටු වෙලා ගියා. එතකොට දැන් මේ කෙලස් මේ විදියටනේ ක්‍රියාත්මක වෙන්නේ කියලා කල්පනා වුණා. කල්පනා වෙලා මේ ඒකෙන්ම සියලු කෙලස් ප්‍රහීන වෙලා අරහත් ත්වයටපත් වුණා. අරහත් ත්වයටපත් උනේ මේ මනෝමය ඉද්ධි ඥානයේ සහිතව. ඒ කියන්නේ තමන් වගේ තව 1000ක් මවන්න පුළුවන් මේ භික්ෂුවක් හැටියට අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දානශාලාවට වැඩම කළා. මේ ඒ වැඩ ඉන්න වෙලාවේදී දැන් සියලු ස්වාමීන් වහන්සේලා වැඩලා දින්නේ කියලා ඇහුවා. ඔය සියලු දෙනාම වැඩලා ඉන්නේ කිව්වා. නෑ තව එක නමක් හරි අඩුවක් තියෙනවා කිව්වා. ඊට පස්සේ බලන්න කිව්වා ගිහිල්ලා. බලද්දි දැන් මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ නෑනේ කියලා කිව්වා. ඒතකොට මහා පන්තක ආඳුරෝ කිව්වා මේ උන්වහන්සේ ගෙදර ගියා කියලා. ඒතර නෑ ගිහිල්ලා බලන්න කියලා අතවැසියට කිව්වා. මෙයා යනකොට මේ චුල්ලපන්තක හාමුදුරුවෝ කියලා බලන්න ගියාම 1000ක් දෙනෙක් වැඩ ඉන්නවා. ඊට පස්සේ මමයි චුල්ලපන්තක කී කියනවා. ඊට පස්සේ අතවැසි ඇවිල්ලා කිව්වා මේමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ චුල්ලපන්තක කියලා හාමුදුරුවෝ 1000ක් ඉන්නවනේ. 1000ක් විතර ඉන්නවා කියලා. කොහොමද මට අඳුරගන්න බෑ කියලා. එහෙනම් ඉස්සෙල්ලාම ගිහිල්ලා පළමුවෙන්ම මමයි චුල්ලපන්තක කියන කෙනාගේ අතින් අල්ලගන්න කිව්වා. ඒතකොට අනිත් 1000 නැති වෙලා යනවා ගණිත ටික. ඊට පස්සේ අන්න ඒ විදිහට වැඩම කෙරුවා. එතකොට දැන් මේ ඒ වගේ ඍද්ධි බලයක් සහිතව මේ මනෝමය ඉද්ධි ඥානයක් කියන්නේ දැන් මේ තමා වගේ අනිත්‍යව මවා ගන්න පුළුවන්
අය අතර අග්‍රස්ථානය ලබා ගන්න පුළුවන් මහරහත් පොඩි මේ පුංචි උනාට මහරහතන් වහන්සේ නමක් වෙන කෙනාව මේ මනස දැක ගන්න බැරුව තව පොඩ්ඩෙන් ගෙදර යවනවා සිවුරු ඇරලා මේ මහපන්තක හාමුදුරුවෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දැක්කද මේ මනස දැන් මෙතන මේ විදුහල්පතිතුමිය කතා කරන එකේදී මම තේරුම් ගත්තේ අපේ ගුරුවරුන්ට තියෙන දැවැන්තම අරුබුදය. එතකොට ප්‍රාථමික පුංචිම එකේ ඉඳලා මේ මොන්ටිසෝරි ලදරු පාසල් මට්ටමේ ඉඳලා ඉහළටම තියෙන ප්‍රශ්නේ තමයි අර ඔබ කතා කරා වගේ ජෝන්ව කතා කියවන්නේ නැති එක. ඒ කියන්නේ ශිෂ්‍යාව කියවගන්නේ නැහැ. තමා පොත කියවනවා, න්‍යාය කියවනවා. අනිත් සේරම අධ්‍යයනය කරනවා ශිෂ්‍යාව කියවගන්නේ. එතකොට මේ ශිෂ්‍යාව කියව ගන්න නැතුව මේ කාරණාව කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ එකපාරින්ම කියවගත්ත මේ ශිෂ්‍යා මෙහෙම කෙනෙක් මෙයා කෙලින්ම ආයි රහත් තත්ත්වයටපත් වෙනවා පොඩි දෙයක් ඕන කියලා. අර අවසර දැන් ඕක ප්‍රශ්න තිබෙන්නේ අද කාලේ එහෙම දැන් ගුරුවරුන් ශිෂ්‍යාව කියව ගන්නෙත් නෑ, දෙමාපියන් කියව ගන්නෙත් නෑ. අනිවාර්යයෙන්. එහෙම වුණාට පස්සේ දරුවා යන තැන සම්බන්ධව බරපතල අර්බුදයක් සහ අවධානමක් තියෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගමු. ලක් FM ලක් රිබිසන්දෙන් ඇමතුම් කිහිපයකුත් ලැබෙනවා. 01172920 අපගේ දුරකථන අංකය. හොඳයි, අපට ඇමතුම් ලැබෙනවා විවිධාකාරයේ ඇමතුම් දහම් පාසල් සම්බන්ධයෙන්, පෙර පාසල් සම්බන්ධයෙන්, ඒ වගේම අනිකුත් ප්‍රාථමික ශ්‍රේණි සම්බන්ධව මේ හැම ප්‍රශ්නයක්ම වැදගත්. අපි උදක්ම විශ්වාස කරනවා මේ ප්‍රශ්න සියල්ලක්ම මේ සජීව ලෙස ඔබෙන් අහන්නේ නැතුව අපි මේ පාසලේ විදුහල්පතිතුමිය ඉන්නවා, ස්වාමින් වහන්සේ ඉන්නවා. ඔවුන් පොදුවේ ඒ සඳහා යම් උපදෙස් සහ අදහස් ලබා දෙවි කියලා. දැන් මේ අපි මේ පාසල පිළිබඳ කතා කරද්දී මේ විදුහල්පතිතුමිය මේ පාසලේ විනය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ අදහස් පළ කරනවා. අර මම කලින් කිව්ව කතාව විදුහල්පතිවරයාට හෝ විදුහල්පතිවරියට අනුව පාසලේ දියුණුව සැලසෙන වාය කියලා ජනතාව අතර යම් කියවීමක් තිබෙනවා. ඒ දියුණුව කියලා කියන්නේ භෞතික දියුණුව වෙන්නත් පුළුවන්, නැත්නම් මේ අපි දැන් කියනෝනේ ප්‍රතිඵල වැඩි වෙන්නත් පුළුවන්. ඔය ආදී වශයෙන් එහෙම නැත්නම් දරුවන්ගේ විනය සම්බන්ධ වැඩි වෙන්නත් පුළුවන්. විදුහල්පතිතුමිය දැන් මම ඔබෙන් විමසන්නේ මෙන්න මෙහෙම කාරණයක්. දරුවන්ට පාසලේ දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධව අපි දැක්කා මේ කොළඹ ඔබේ පාසලේ නෙවෙයි මෑත ඉතිහාසය තුල දඬුවම් කරන ආකාරය අනුව ඇතැම් දරුවන් සියදිවි වෙනසා ගැනීමට පවා පෙළඹිච්ච පාසල් තිබෙන රටක් මේක. ගුරුවරයා කොයි ආකාරයෙන්ද ශිෂ්‍යයාට මේ එළඹෙන්නේ. අපි අර කලින් කිව්ව ඒ කියවීම ලබා ගන්න කොහොමද? එහෙම සිද්ධ වුණා නම් එහෙම ඔය දරුවන් අකාලේ තමන්ගේ ජීවිත අහිමි කරගන්නේ නැහැ. දඬුවම සම්බන්ධව ඔබතුමිය කොයි වගේ ස්ථාවරයක තින්නේ? හොයා බලන කරුණුත් එක්ක නම් ඔබතුමිය ටිකක් සරයි කියලා තමයි ආරංචිය. ඒක මට කියන්න තියෙන්නේ මම ওই දඬුවම කියන වචනයටත් කැමති නැහැ. මොකද දරුවන්ට දඬුවම් නොකළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්න විදුහල්පතිනියක් මම. එතකොට මම එහෙම කියන්නේ දරුවෝ සම්බන්ධයෙන් දැන් ගොඩක් වෙලාවට ඔබ කිව්වා වගේ ඔය පාසල්වල විනය මණ්ඩල අලා ඉතින් ඔය සමහරට ඔය සියදිවි හානි කරන්න ගන්නත් ඇත්තේ මොකක් හරි මේවා දරා ගන්න බැරුවනේ. ඉතින් දැන් පළවෙනි දේ මගේ පාසලේ විනය මණ්ඩලයක් නැහැ. මොකද විනය මණ්ඩලයක් තිබීමම මම දකිනවා. මොකද විනය මණ්ඩලයට ගොඩක් වෙලාවට එන්නේ ඒ විනය මණ්ඩලයත් එක්ක ළඟින් ඉන්න දරුවෝ නෙමෙයි. දැන් විනය මණ්ඩලයට පත් කරන්නේ ජ්‍යෙෂ්ඨ ගුරුවරු කණ්ඩායම. එයාගේ දෝෂයක් නෙවෙයි මේක. එතකොට ඒ දරුවා ගැන හොඳම අවබෝධය තියෙන කෙනා තමයි ඒ දරුවාගේ විනය ගැටලුවක් තියෙනවා නම් විසඳන්න ඕනේ. ඒ නිසා මම කිව්වේ මම CR පොතක් දීලා තියෙනවා කියලා. CR පොතේ අහවල් පිටුව පෙරලන්න කියන එක තමයි මම මේ ගුරුතුමියට කියන්නේ. මොන හරි දරුවෙක්ගේ ප්‍රශ්නයක් පන්ති ආවොත්. එතකොට පන්ති බාර ගුරුතුමිය තමයි ඒ වෙලාවේ මව ගුරුවරිය යෙහෙලිය. ඇයි පන්ති බාර ගුරුතුමිය තමයි මේ දරුවෝ 45 දෙනා එහෙම නැත්නම් 50 දෙනාත් එක්ක ළඟින් ඉන්නේ. ඒ නිසා දරුවෙක්ගේ විනය ගැටලුවක් ආවොත් පන්ති බාර ගුරුතුමිය ඒ සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් අර පොතේ තියෙනවා මගේ පාසලේ. එතකොට මේ දරුවා එන්නේ කොහෙන්ද? දරුවෝ දෙමාපියෝ ඒ පරිසරය පාසල් කොච්චර ඇවිල්ලා තියෙනවද? ලකුණු කොහොමද? මේ ඔක්කොම මේ පිටුවේ තියෙනවා. ඉතින් එතකොට මේ පිටුවත් එක්ක පොඩ්ඩක් බලන්න පුළුවන් මොකද්ද මේ විනය ගැටලුවට හේතුව කියලා එහෙම. හැබැයි කුමන වැරද්දක් කළත් දරුවෙක් පාසලෙන් අස්කිරීම හෝ මානසිකව සහ ශාරීරිකව දඬුවමට නදුම සුසු නෑ දරුවන්ට. පාසලෙන් කරන්නට ඕනේ දරුවා ඒ වැරදෙන් මුදවා ගන්නට මාර්ගය පෙන්වන එකයි. ඒක ඕනෑම වරදකට අදාළයි. මොකද පාසලේ ඉන්නේ අවුරුදු 18ට අඩු දරුවෝ.
එතකොට මේ අයට ගොඩක් වෙලාවට තනියෙන් නිවැරදි තීන්දුව తీරන ගන්න අපහසුයි. සමහර වෙලාවට ගොඩක් වෙලාවට වැඩිහිටියන්ටත් එහෙම බැරි කාලේ ළමයි ගැන මොනවද? ඉතින් ඒ නිසා ළමයා සමහර විට වැරදි තීන්දුවක් අරගෙන ඇති. ඉතින් ඒ වෙලාවේදී මේ දරුවා ඉස්කෝලෙන් ඉවත් කිරීම කියලා තීන්දුවක් ගන්නවා නම් ඒක අඥාන ක්‍රියාවක් හැටයි මම දකින්නේ. ඒ නිසා ඒ දරුවව ළඟට ගෙනල්ලා අපි කතා කරන්න ඕනේ. "එයි පුතා දූ මෙතනට ආවි" කියලා ඉස්සෙල්ලාම සාකච්ඡාවක්. ළමයාට ශාරීරිකව දඬුවම් කරලා මානසිකව පීඩාවටපත් කළා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා මේවා ලස්සනට කතා කරනකොට දරුවා කියනවා. ඉතින් ඊට පස්සේ අහන්න ඕනේ "පුතේ දූ මේක ඔබේ ජීවිතයට කොච්චර හානි කරද? මේ වැරද්ද සුදුසුනේ. අපි හිතමු පුතෙක් කියලා. පුතෙක් ඔන්න දුම්පානය කරලා. ඉතින් මේක මේ දරුවට ආදරෙන් කියලා දෙන්න ඕනේ. දියණියක් සමහර විට ප්‍රේම සම්බන්ධතාවයක්. ඊටාම සරල වැරදි මේවා. ඉතින් මේ දරුවා අත්හදා බලන්නට යන්නේ සමහර දේවල් කුතුහලෙ නිසා ඔබ කිව්වා. ඉතින් ඒ නිසා මේ තරුණ වියේ නව යෞන් වියට එළඹෙන දරුවන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල තමයි මේ. ඉතින් ඒ නිසා මේවා පාලනය කරගෙන කටයුතු කරන්න පාසලේදී ඊටාම ආදරයෙන් මඟ පෙන්වීමයි කරන්නට ඕනේ. එහෙම නැතුව ශාරීරික හෝ මානසිකව දඬුවම් කිරීම නෙවෙයි. හැබැයි මේ මඟ පෙන්වීම මේ එක තප්පරෙන් විනාඩියෙන් කරන්න බෑ. මේ දරුවා එක්ක කතා කරන්න ඕනේ. ඉතින් ඒකට තමයි මං කිව්වේ මගේ අර යහපත් අරමුණකට සිත යොමු කිරීමේ මධ්‍යස්ථානයක් පාසල තුල තියෙනවා කියලා. ඉතින් මේ වගේ මධ්‍යස්ථානයක් මේ වගේ තැනක් පාසල තුල තිබුණාම මේ වගේ දරුවෙක් අරගෙන ගිහිල්ලා අපිට කතා කරලා හරි ලස්සනට විසඳන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මම සරයි කියලා කවුරු හරි කිව්වා නම් දරුවෝ නෙවෙයි හැබැයි. එහෙනම් වැඩිහිටියෝ වෙන්නට ඕනේ. මොකද මගේ දූලා කවදාවත් එහෙම කියන්නේ නැහැ. වැරද්දක් කරොත් තමයි බය වෙන්නේ. එහෙම නැත්තම් දූලා මට පොඩ්ඩක්වත් එහෙම බය නැහැ. මොකද මගේ විදුහල්පති නිල කාමරයත් විවෘතයි ඕනම දරුවෙකුට. ඒ වගේම මම පාසලට එන්නේ නිල නිවාසයේ ඉඳලා පයින් වාහනේ භාවිතා කරන්නේ නැහැ. එහෙම එන්නෙත් මට දරුවෝ එතකොට හමු වෙනවා මගදී. ඒ පොඩි දුරේදී. ඔබ මහ පොළොවේ ඉන්නේ. දරුවොත් එක්ක නේද? ඉතින් ඒ නිසා දරුවෝ හම වෙනවා වටපිට පේනවා මට. ඒ නිසා අනිත් එක මම පිටුපස ගේට්ටුවෙන් තමයි පාසලට ඇතුළු වෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සරහා වගේම පිටුපසත් හරිම ලස්සනයි පාසලේ. හොඳයි. මේ පාසල් වල උගන්වන දෙවෙනි පාසල් වල උගන්වන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ආදර්ශයක් ගන්න පුළුවන් අවස්ථාවක් පාසලක් ඒ වගේම අදහස් කොන්නක් ලබාගෙන තමන්ගේ පාසල දියුණු කරන්න පුළුවන් ආකාරය මම හිතන්නේ මේ වැඩසටහන අතිශයින්ම වැදගත් දෙමාපියන්ට සහ ගුරු භවතුන්ට දරුවන්ටත් අපි විරාමයක් ලබා ගන්නවා. දැන් ඔය මේ ප්‍රේම සම්බන්ධතා තද කාලේ පාසලේ තුල සිද්ධ වෙනවා. එදා සිද්ධ වුණා නේද? කොළු හදවත වගේ නව කතාවක් නැත්තම් චිත්‍රපටයක් නිර්මාණය වෙන්නේ ඒ හරහානේ. අපි විරාමයක් ලබාගෙන කතා කරමු. ලක් FM ලක් රිවිසඳ සමග ඔබ උදේ 9යි විනාඩි 6යි ඔබ ලක් FM ලක් රිවිසඳ සමග පාසලෙන් බිහි කළ යුතු ශ්‍රී ලාංකිකයා පිළිබඳවයි අද දවසේ අපි සාකච්ඡා කරන්නේ. විචිත්‍ර ධර්ම කතික ඒ වගේම හිටපු විශ්වවිද්‍යාල කතිකාචාර්ය පූජ්‍යපාද පොල්පිටි මුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ ඒ වගේම කොළඹ ශාන්තපාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සුමේදා ජයවීර මහත්මියත් අද දවසේදී අපහ සම්බන්ධ වෙනවා. අපි මේ අද දවස පිළිබඳ කතා කරද්දී අද බොහොම විශේෂ දවසක් කියලා කියන්න පුළුවන්. අද මාර්තු 21 වෙනිදා මාර්තු 21 අපි මේ ලෝක මට්ටමින් ගත්තාම වාර්ගික වෙනස්කම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය. වාර්ගික වෙනස්කම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය මේ සංකල්පය මේ දේ අපේ රටට වගේම ලෝකයේ බොහෝ රටවල් වලට වළංගු කාරණයක්. වාර්ගික ගැටලු හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත මිලියන සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත මිනිසුන් මහ පොළොව බදාගත්තා, මියදුනා, වැළලුණා. මේක හදන්න පාසලට පුළුවන්ද කියලාත් අපි කතා කරන්න ඕනේ විදුහල්පතිතුමිය එක්ක. මේ වාර්ගික වෙනස්කම්, ආගමික වෙනස්කම්, එහෙම නැත්නම් ජාතිමය තිබෙන වෙනස්කම් සිංහල වෙන්න පුළුවන්, දමිළ වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්. ඊට පස්සේ ආගම් අතරත් ආගමනුත් විශාල සංඛ්‍යාවක් තියෙනවා ලංකාවේ. මේකට එක්තරා විදිහකට මේ තිබෙන ආගම් අතර ඒ තිබෙන මිනිසුන් අතර තිබෙන අවබෝධය, ඒ සංස්කෘතික අවබෝධය හදාගන්න පාසල අපිට භාවිත කරන්න පුළුවන්ද විදුහල්පතිතුමිය? පැහැදිලිවම. ඒක පාසල ඒ සඳහා හොඳ තෝතැන්නක්. ඇත්තටම දැන් උදාහරණයක් ඇරෙන්න දැන් මගේ පාසලේ හැම වර්ගයකම දරුවෝ එකට ඉගෙන ගන්නවා. නමුත් එහෙම වෙන්න ඕනෙත් නෑ. ඒ
කියන්නේ දැන් මගේ පාසලේ ඉන්නවා බහුතරය බෞද්ධ දරුවෝ ඊළඟට මුස්ලිම් කතෝලික ඒ වගේම ඒ කියන්නේ ආගම් අතරින් වෙනස් වුණත් විවිධ ආගම් වල දරුවෝ ඒ වගේම ජාතින් වල දරුවෝ. එතකොට මේ දරුවෝ මගේ පාසලේ ඉන්න නිසා ඇත්තට මගේ පාසල ඇතුලේ ඒකට හොඳ පදනමක් වැටෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි මම හැමතිස්සෙම මේ දූලට කියන්නේ පුතේ මේ ලෝකේ ඉන්නේ මිනිස් වර්ග දෙකයි. ඒ තමයි හොඳ මිනිස්සු සහ නරක එහෙම නැත්නම් අයහපත් මිනිස්සු. ඒ හැර මගේ ලෝකේ මිනිසුන්ගේ වෙන බෙදීම් නැහැ. ඉතින් මගේ දරුවන්ට මම මේ සංකල්පය දෙන්න තමයි ප්‍රාථමික අවධියේ ඉඳලා පාසල තුල පදනම සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ සමහර විට පුදුම වෙයි මගේ පාසලේ උදේ බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජාව කරනකොට ගොඩක් දවස්වලට මට බුදුන් වහන්සේට පුදන පහන අරගෙන එන්නේ මුස්ලිම් දියණියක්. මම ආදරෙන් ඇය දිහා බලනවා. ඔබ කොයි තරම් හොඳ දියණියක්ද? හැම ආගමකටම ගරු කරන දුවෙක් ඔබ. මම අගය කරනවා ඒව. ඒ වගේම ඉෆ්තාර් දවසට මේ මුස්ලිම් දියණියන්ට රස කෑමෙන් සංග්‍රහ කරලා ඒ දරුවෝ පිනවන්නේ මගේ බෞද්ධ ක්‍රිස්තියානි දියණියන්. ඒ දවසට මම බෞද්ධ ක්‍රිස්තියානි දියණියන්ට කියනවා ඔබ කොච්චර හොඳද? ජීවිතේ හොඳ නරක මිනිස්සු විතරයි පුතේ අපිට හමු වෙන්නේ. ಜಾති ආගම් වලින් අපිට මිනිස්සු බෙදෙන්නේ නැහැ. කොයිතරම් බෞද්ධ වුණත් වැරදි කරනවා නම් ඒ අය නරක මිනිස්සු. කොයිතරම් වෙනත් මුස්ලිම් ආගමේ එහෙම නැත්නම් වෙනත් ආගමක මුස්ලිම් ජාතිය එහෙම නැත්නම් වෙනත් ආගමක හෝ ජාතියක හොඳ වැඩ කරනවා නම් එයා හොඳ ගුණට වැටෙනවා. එහෙමයි මගේ දරුවන්ට මම මාර්ග උපදේශනේ දෙන්නේ. ඉතින් ඒ වගේම නත්තල් කැරෝල් එක දවසට මගේ දරුවෝ අර පිරිත් මණ්ඩපේ හදන කතෝලික ඉස්ලාම් බෞද්ධ දරුවෝ ටික එකට එකතු වෙලා ක්‍රිස්මස් කැරෝල් එක කරනවා දෙසැම්බර් මාසේ. ඉතින් මෙහෙම පාසලක් අපිට හදාන්නට පුළුවන් වුණා කියන්නේ මේ පාසලෙන් බිහි වෙන දූලා සමාජගත වුණාමත් මේ විදියට තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉතා පැහැදිලිව කියනවා පාසල ඇතුලේ මේකට හොඳ පදනමක් හදාන්නට පුළුවන්. මේකට බහුසංස්කෘතික දරුවෝ සංස්කෘතික දරුවෝම ඉන්නට ඕනේ. අපි හිතමු තනිකරම බෞද්ධ පාසලක් කියලා. බෞද්ධ දරුවන්ට මේ සංකල්පය දෙන්නට පුළුවන්. දරුවනේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇතුළෙම මේ හැමදේම තියෙනවා. කවදාවත් මිනිසුන් බෙදුවේ නැහැ. ඉතින් ඒ නිසා අපේ බුදුදහමින් තමයි මං හිතන්නේ මේ සියලුම ಜಾති ආගම් කුල ඔක්කොමටම සමාන තැනක් වෙනස් කොට නොසලකන්න කියන පණිවිඩය දුන්නේ. ඉතින් ඒ නිසා බෞද්ධ පාසලකටත් මේක කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ මේ දරුවන්ට මේ අවබෝධය ලැබෙන ආකාරයට පාසල ඇතුලේ ඉගෙනීම් ක්‍රියාවලිය, බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා විෂය සමගාමී මේ හැම එකක් ඇතුළෙම මේ යහගුණ ධර්ම ඇතුල් කරන්න අපිට පුළුවන්. ඒ නිසා පාසල තමයි පාසලෙන්නේ හැම නායකයෙක්ම බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පාසල ඇතුලේ මේ සිතුවිල්ල මේ ආකල්පය හදලා එළියට දැම්මොත් ඒ අය ලස්සනට රට කරයි. මාධ්‍ය කරුවෙකු හැටියට මට කියන්න තියෙන දැන් මේ අදහස ඔබතුමියගේ දෘෂ්ටිවාදයේ අතිශයින්ම ඇගීමට ලක් කළ යුතු දැක්මක් ඔබ සතුව තිබෙන්නේ. ගුරුවරයෙකු විද්‍යාපතිතුමියෙකු සතුව ස්වාමීන් වහන්සේ ගුරුවරුයි ආගමික නායකයෝ ටිකයි මේ වගේ එකතු වුණොත් මේ රට හදන එක අර අපි කතාවට කියන්නේ මහා කච්චක් නෙමෙයි නේද? හැබැයි මේ අපි බාධා නොකර ඉන්න ඕනේ මාධ්‍ය කරුවෝ එහෙමද? උදව් කරන්නත් ඕන. මාධ්‍යයට පුළුවන් විශාල උදව්වක් කරන්න. මේ අධ්‍යාත්මික ගමනට විශාලම උදව්වක් කරන්න පුළුවන්. මොකද අපි තනියම කතා කරන දෙයක් මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා කතා කරාම එකපාරින්ම මුළු රටට ලෝකයට යවන්න පුළුවන්. ඒ නිසා අන්න ඒක තමයි මාධ්‍යෙන් කෙරෙන්න ඕන කාර්යභාරය. ඒතකොට දැන් ආගමික නායක පිරිස් ඇත්තටම යථාර්ථවාදීව තම තමන්ගේ කොටස හරියට ඉෂ්ට සිද්ධ කරනවා නම් දැන් අපි කියමු ස්වාමීන් වහන්සේ නමක් හැටියට මට තිබෙනවා කාර්යභාරයක්. මගේ ශාස්ත්‍රූවරයා පිළිබඳව කියලා දීලා මේ තුන් සරණේ ගැන කියලා දීලා ඊළාට උන්වහන්සේ පෙන්නලා දීපු අර සමමෙත ඒක සියල්ලටම කරුණාව දැක්වීම, දයාව දැක්වීම, මෛත්‍රිය පැතිරවීම, ඒ සමානාත්මතාවය අර මේ අපේ විදුහල්පතිතුමිය සඳහන් කළා වගේ අර පුජ්‍යලයන්ව බෙදා වෙන් කරන්නේ නැතුව
දැන් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වය සුවපත් වෙත්වා. දැන් ඒකෙදි අපේ සිංහල බෞද්ධ අය සුවපත් වෙත්වා. ඒ වෙනත අනිත් අය සුවපත් නොවෙත්වා කියලා නැහැනේ. සියලුම සත්වයෝ. එතකොට මේ හැම කෙනා වෙතටම බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය පැතිරිලා ගියා. සතා සීපාවට සමහර වෙලාවට මේ උපන්න නැති අයට පවා භූතාවා සම්භවේ සීවා කියලා කියන්නේ දැන් භූතාවා කියලා කියන්නේ ඉපදිලා ඉන්න සත්වයෝ. සම්භවේ සීවා කියලා කියන්නේ ඉපදින්න ඉන්න සත්වයෝ. මව් කුසේ ඉන්න සත්වයාට පවා මෙත්සිත පතුරවනවා. මත නිදාමෙදා තුර අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ආකාරයේ මෛත්‍රිය මම හිතන්නේ කිසිම කෙනෙක් අතින් පැතුරුණා කියලා. එතකොට ඒ වගේ ශාස්ත්‍රූවරේ මූලික කරගෙන කටයුතු කරන අපේ ස්වාමීන් වහන්සේලා. එතකොට මේ ශ්‍රාවක පිරිස් වලට මේ සියලු දෙනාටම මෙත්සිත පතුරවලා කරුණාව, දයාව, අනුකම්පාව ඇති කරලා අනිත් කෙනාටත් සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් විදිහට උපකාර කරගෙන මේ ගමන ලස්සනට යන්න පුළුවන්. ඉතින් ඒකම මම මතක් කරන්න කැමතියි දැන් මේ වෙලාවේදී අර බුදුරජාණන් වහන්සේ විසින් ගුරුවරයෙක් තුල පැවතිය යුතු ගුණධර්ම පැත්තත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ගුරුවරයෙක් මොකද්ද කරන්න ඕන මේ ශිෂ්‍යයෙක්ව හදාගන්න කියන එක. ඒකත් ඒ කාරණාවත් මම එන්න කැමතියි මේ සිගාලුවා සූත්‍රයේ තියෙන්නේ මේ සුවිනීතං විනෙන්ති. ඒ කියන්නේ මේ ගුරුවරයා විසින් ශිෂ්‍යයාව හික්මිය යුතුයි. සුග්ගහිතං ගාහාපෙන්ති. හොඳට ඒ ශිල්ප ශාස්ත්‍ර නැත්තම් ඒ ගුණධර්ම යහපත් ලෙස කියලා දෙන්න ඕන. සබ්බ සිප්පසුතං සමක්ඛායිනෝ භවಂತಿ. දැන් ඉස්සෙල්ලාම හික්මවල ගුණධම් කියලා දීලා ඊට පස්සේ තමයි කියනවා සියලුම ශිල්ප කියලා දෙන්න ඕන. එතකොට දැන් මේ මෙතෙන්ට එන්නේ නැතුවනේ අපේ අය කෙලින්ම උගන්වන්න පටන් අරන් තියෙන්නේ. සුවිනීතං විනෙන්තිත් නැහැ සුග්ගහිතං ගාහපෙන්ති දෙකම නැතුව කෙලින්ම සබ්බ සිප්පසුතං තමයි දාන්නේ. එතකොට මේකෙන් තමයි මේ අපිට හොඳ ගුණගරුක දරුවෙක් බිහි වෙන්නේ නැත්තේ. ඊළඟට සබ්බ සිප්පසුතං සමක්ඛායිනෝ භවಂತಿ මිච්ඡා මච්චේසු පටියාදෙන්ති. ඊළඟට ගුරුවරයාගේ කාර්යභාරයක්ලු තමන්ගේ හොඳ හිත මිතුරන්ට ඒ කල්යාණ මිත්‍රයන්ට මේ ශිෂ්‍යව හඳුන්වලා දෙන එක. ශිෂ්‍යාව එතකොට මෙහෙන් ඉගෙනගෙන විත වෙනකොටම හොඳ අයට හඳුන්වලා දීලා මේ මගේ ශිෂ්‍යෙක් මෙයාට මේ තනතුර සුදුසුයි එහෙම හඳුන්වලා දෙනවා. ඊළඟට අවසාන කාරණාව හැටියට උන්වහන්සේ පෙන්වලා දෙනවා දිසාසු පරිත්තානං කරොන්ති. හැම පැත්තෙම ආරක්ෂා කිරීම. දැන් අපේ සමහර ගුරුවරු හිතන්නේ මේ පන්ති කාමරේ ඉගෙනුවා ගියා එච්චරයි කියලා. නමුත් පාරේදී දැක්කත් මේ තමන්ගේ ශිෂ්‍යයා සම්බන්ධව ඒ ආරක්ෂාව කරන්න ඕන. ඒ ගෙදරදිත් කරන්න ඕන. දැන් මට මේ බොහොම සන්තෝෂයි අද මේ වගේ මේ ඊටම ඇත්තටම ශ්‍රේෂ්ඨ උසස් මේ විදුහල්පතිතුමියක් ගුරුවරියක් කියලා කියන්න පුළුවන් අපිට. පරිපාලන ශාස්ත්‍රයේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. මොකද ඒ අපිට කතාවේදී තේරෙනවානේ මේ දරුවා සම්බන්ධව මේ තමන්ගේ පාසලේ කාලය විතරක් නෙමෙයි මෙතුමිය හිතන්නේ කියලා මේ සම්පූර්ණ මුළු ජීවිත කාලයමනේ. එතකොට ඊළඟට පරලෝව ගැනත් මේ ඇත්තටම කියවෙනවා. සේරම කියවෙනවා. එතකොට මුළු සමස්තයම ආරක්ෂා කිරීමක් කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අන්න ඒ වගේ ලක්ෂණයක් තමයි ගුරුවරයෙක් තුල තියෙන්න ඕන කියලා. අන්න එතකොට දැන් අද වෙලා තියෙන්නේ මේ ශිල්පයේ හරියට පිළිහිටන්නේ නැත්තේ ගුරුවරයා එහෙම කියලා දීලා නැති නිසා දරුවාගෙන් ගුරුවරයාට එන්න ඕන වැඩපිළිවෙල කෙරෙන්නේ නැහැ. දැන් මම කල්පනා කරේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ මේ දැන් අපිට පුරුද්ද තියෙන්නේ අපේ ක්‍රමවේදය තමයි ගුරුවරයාට ගරු කරන්න ඕනනේ. දැන් අර AT එක කියලා එතන තියෙනවා තාමත් එහෙම වෙන්නේ නැති. දැන් අපි ඒ කාලේ ගුරුවරුන්ව දැක්කම නැගිටිනවනේ. දැන් මේකෙදි ගුරුවරයා දැක්කම නැගිටින්නේ නැහැ. එතකොට මේ මම බලනවා එතකොට එහෙම හරියනවද මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් ඒ කියන්නේ අර තාප්පෙට වෙලා ඉඳගෙන ඉන්නවා මේ දැන් ගුරුවරයා එතනින් අපේ කතිකාචාර්යතුමා තුමිය යනකොට ඉඳගෙන ඉන්නවා. මොකද ඒක නැගිට්ටොත් එහෙම ඒක සෑහෙන මේ විලි ලැජ්ජ නැති වැඩක් වගේ එකක්. වගේ තමයි විශ්වවිද්‍යාලේ කල්පනා කරන්නේ. ගුරුවරයෙකුට නැගිටින එක ගරු කරන එක. එතකොට මෙතනින්ම තමයි මේ ಗುಣධර්ම නැති. එතකොට දැන් මේ පාසලෙන් කොච්චර හදලා උඩට යවුවත් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ ගුරුවරයෙකුට ගරු කරන්නේ නැති මේ මහා පුදුමාකාර චරිතයන් බිහි වෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්සු තමයි අන්තිමේ මේ රටක් පාලනය කරන්න රටේ ඉහළ තැන් වලට එන්නේ. ගුරුවරයෙකුට ගරු කරන්නේ නැති පුජ්‍යලේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උට්ටානේන. ගුරුවරයා දැක්කම නැගිටින්න ඕන. උපට්ඨානේන උපස්ථාන කරන්න ඕන. සුසුසාය ඒ කියන දේ හොඳට අහගන්න ඕන. පාරිචර්යාය ගුරුවරයාගේ තව කුදුමහත් කටයුතු තියෙනවා නම් ඒවා කරලා දෙන්න ඕන. සක්කච්ඡන් සිප්පම් පටිග්ගහණේන උගන්නන දේ ඉගෙන ගන්න ඕන. ඒතකොට මේ වගේ ක්‍රමවේදයක් තමයි මේ ලෝකයේ පහළ වෙච්ච මේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥ වහන්සේ හැටියට සර්වඥතා ඥානය සියල්ල දක්නා වූ දකිනා වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
ඒතකොට දැන් ඒ ක්‍රමයේ දැන් නැහැනේ. ඒතකොට දැන් මේ ගුරුවරයාට ගරු කරන්නේ නැහැනේ, නැගිටින්නේ නැහැනේ. එතකොට කොහොමද ශිල්පේ පිහිටන්නේ? එතකොට ඇත්තටම යහපත් කෙනෙක් බිහි වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රමවේදයම වැරදි කියන එක තමයි අපිට කියන්න දෙන්නේ. ඒ නිසා මේ උසස් අධ්‍යාපනයක් ලබනවා කියලා ගුරුවරුන්ටත් හූ කියන මට්ටමට එන ගුරුවරුන්ට නිග්‍රහ කරන එවැනි චරිත බිහි වෙලා මේක හරියන්නේ නැහැ. ඒ නිසා දැන් මේ මෙතුමිය ගන්න උත්සාහය මුළු සමස්ත පාසල් පද්ධතියත් අරගෙන එතනින් එහාට උසස් අධ්‍යාපනය දක්වා විහිදුනොත් අන්න අපිට පුළුවන් හොඳ නියමාකාර ශ්‍රී ලාංකිකයෙක් බිහි කරගන්න. එහෙමයි. අවසර තව බොහෝ දේ කතා කරන්න තිබෙනවා. අපි විරාමයක් ලබා ගන්න මත්තෙන් අසන්න කොට අවස්ථාව ලබා දෙමු. ආනන්ද දිසානායක මහත්මයා කඩවත සිට අපහ සම්බන්ධ වෙන්නේ. ආයිබෝවන්. ආයිබෝවන් සුබ උදෑසනක්. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් සහ මේ වගේ මෙතිනියක් ගෙනල්ලා බෞද්ධ විදියට සහ මනෝවිද්‍යාත්මකව මේක සංකලනය කරන විදිය. දැන් මම අර tempat දරුවෙක් හදන්න ඕනේ කියලා අම්මා කෙනෙක් ටීචර් කෙනෙක් කතා කරානේ. මම හිතන්නේ මූලිකම ප්‍රශ්නය අපි මනෝවිද්‍යාව අනුව ළමයාව හදන්න පටන් ගන්න ඉපතුමුදා සිට. මම හිතන්නේ මේකට ඔබතුමියත් ස්වාමීන් වහන්සේත් එකඟ වෙයි. නමුත් බෞද්ධ ධර්මයේ අනුව ළමයාට හදන්න ඕන පිළිසිඳගත් දා ඉඳන්ම. එතකොට අද මාළඟට එනව නොයෙකුත් ප්‍රශ්නවලට අම්මලා ඉන්නේ කියන්න බැරි තරම් මානසික පීඩාවෙන්. එතකොට මේ මානසික පීඩාවේදී පිළිසිඳගත් වෙලාවේ ඉඳන් ඒ අම්මාගේ සිතුවිලි දුක වේදනා ඒ වගේ දේවල් යටිහිතට ගිහලා මේක බලපානවා දරුවාට. දරුවා උපතින්ම අපි ඉංග්‍රීසියෙන් ඇග්‍රෙසිව් ආක්‍රමණශීලී. ඉතින් ඒ වෙයි ලොකුම ප්‍රශ්නේ ඊට පස්සේ මොන්ටිසෝරි එකට ගෙනත් දානවා. අම්මලා මේව මොකක්ද කියන්නේ අම්මලා තාත්තලා රණ්ඩු කරනවා මේ ප්‍රශ්න දහ ළමයා ඉතාලම දැඩි ආවේගශීලී. එතකොට මේකට සම්පූර්ණයෙන්ම මේ මුහුණ පාන්න දරුණුම විදියට මොන්ටිසෝරි ටීචර්. ඉතින් මම හිතන්නේ ඔය කතෝලික ආගමේ තියෙනවා වගේ විවාහ වෙන්න ඉස්සෙල්ලා සුමානයක් හෝ දෙකක් හෝ මාසයක් මේ විවාහ ජීවිතය කියන්නේ මොකක්ද? මෙන්න මේක ඥාන ළමයාටයි පිරිමි ළමයාටයි තේරුම් කළා. ඕගොල්ලෝ කවදා හරි දරුවෙක්ව හදනකොට පිළිසිත ගන්නකොට දෙන්නම මෙන්න මේ මානසික වත්තෙන් ඉන්නවනම් හොඳ මානසික මට්ටමකින් ඉන්නවනම් මේ උගාක් වෙලාවට අපිට බලක්වා ගන්න හෝ අඩු කර ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ස්වාමීන් වහන්සේ අර චුල්ලපත් ඒ හාමුදුරුවෝගේ කතාවේ කිව්වා දැන් මේ අධ්‍යාපනය කියන එක අපිට ඇවිල්ලා තියෙන এডুকেෂන් කියන එකේ සිංහල වචනේ এডুকেෂන් කියන වචනේ බින්දලා ආවේ ලැටින් වචනයකින් එඩියුකෝ කියන එක. ඒකට එඩියුකෝ කියන්නේ මතු කර ගැනීම. එතකොට බුදුහාමුදුරුවෝ දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර ස්වාමීන් වහන්සේ තුල තිබිච්ච දේනේ මතු කරගත්තේ. නමුත් අපේ අධ්‍යාපනය කියලා කරන්නේ මතු කර ගැනීමක් කරන්නේ නැහැ. අවුරුදු 5න් පාට එන එක එක ඇමතිවරුන් Tamanට හිතන විදිහට ඒ ගාන ලේකම්ගේ විදිහට අධ්‍යාපනය සකස් කළා. ඒ විදුහල්පතිනියටයි ආචාර්ය මණ්ඩලයටයි දෙනවා මේක ළමයින්ට අර ඉංග්‍රීසියෙන් ඩබ් කරනවා. ඔළුවට දාන්න කියලා. එතකොට මෙහෙම ඉගෙන ගන්න ළමයා එක පැත්තකින් උගතෙක් වෙයි. පේපර් ක්වොලිෆිකේෂන් එකක් තියෙයි. හැබැයි සැකියාව කරන තැන්වත් එයා අසාර්ථකයි. විවාහ ජීවිතත් අසාර්ථකයි. හැබැයි ඉතින් සමාජලාවට ලොකු තනතුරු දන්නවා ඉංග්‍රීසි කතා කරනවා ලොකු තාප්ප ලොකු ගෙවල් ඔක්කොම තියෙනවා. හැබැයි මේ හොඳ පුරවැසියෙක් කෙනෙක් බිහි වෙනවද කියන එකයි මගේ තියෙන ප්‍රශ්නේ. ඉතින් මට මේම කතා කරන්න අවස්ථාව දුන්න එක මම තාම සතුටු වෙනවා. මම හුඟාම සතුටු වෙනවා මේ සෙන්ට් පෝල්ස් එකේ මේ ඔබතුමිය ඔය ගෙනියන එක මං හිතන්නේ මුළු රටේම ප්‍රින්සිපල්ලා උද්දච්චකමකින් තොරව මේක ගන්නවා නම් ඔය දඬුවම කියන එක ඔය ඔබතුමිය හදන සිස්ටම් එක කොච්චර හොඳද කියන එක මොකද මම තාත්තා කෙනෙක් මම හරියට අගය කරනවා හැමදාම ලක්කෙෆ්එම් එක හැමදාම කතා කරන මාතෘකාව එදිනෙදා ජීවිතේට අපිට අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ දේවල් දිකටම කරගෙන යන ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබ දෙලොට ආයුර්ණ සබවර ප්‍රඥා ලැබ නිදුක් නිරෝගීව කායික මානසික වශයෙන් තව තවත් මේ දේවල් කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබ යගීමට ආනන්ද මහත්මයා කඩවත සිට අපහ සම්බන්ධ වුණේ. අපි කතා කරමු විරාමයක් ලබා ගන්නයි මේ සූදානම. අද ලක් FM ලක් රිවිසඳෙන් අප සාකච්ඡා කරන්නේ පාසලෙන් බිහි කළ යුතු ශ්‍රී ලාංකික පුරවැසියා කවරෙක්ද යන්න. උදේ 9යි විනාඩි 51යි කාලය ගෙවි ගිය ඉක්මන අපිට බොහෝ දෙනෙක් ඇමතුම් ලබා දුන්නා. නමුත් අපිට පෙරලා ඇමතුම් ගන්නට වෙලාවක් නැහැ. මේ අපේ විදුහල්පතිතුමිය තමයි අද මේ
ප්‍රධාන වැඩි වශයෙන්ම අපි ඉඩකඩ ලබා දෙන්නේ අදහසට මම ස්වාමින් වහන්සේත් ඒක අනුමත කළා. මේ මෙතුමිය මේ කෘති දෙකක් සම්පාදනය කොට තිබෙනවා නොදුටු පාසල සහ පාසල විදුහල්පතිනියකගේ ඇසින් කියන ග්‍රන්ථ දෙක. මේ ග්‍රන්ථ රචනා කරන්න සම්පාදනය කරන්න හේතුභූත වෙච්ච කරුණු අපිට හැම එකක්ම කතා කරන්න බැරි වේවි. අතර මේ මම සාමාන්‍ය පොතක් ගත්තාම මුල් පිටයි ඊට පස්සේ අලුත් පොතක් හම්බුනහම අවසන් පිටත් බලනවා විදුහල්පතිතුමිය. අවසන මේ දකින්න ඔබේ පාසලේ දුවදරුවන් ඔබතුමියට ලියපු ඔබතුමිය ගැන ලියපු ලියුම් ඔබතුමියට ලැබිච්ච ලියුම් මෙහි මුද්‍රණය කොට තිබෙනවා. එකක් තියෙනවා සදා ජය ආදරණීය විදුහල්පතිතුමියනි මගේ හිතේ තිබුණ ලොකුම හීනේ අද දින සැබෑ වුණා. මගේ හිතේ තියෙන ප්‍රීතිය කියලා නිම කරන්න බෑ. පාසල් වාද්‍ය වෘන්දයට මා හැකි උපරිම හැකියාව සහ ශක්තිය යොදා වයලිනේ වැයුවෙමි. මට ශක්තිය දුන්නේ ඔබතුමියයි. මගේ පාසල තුල මම මුහුණ දුන් නපුරු අත්දැකීම් ඔබතුමියට ලිව්වේ සිත සැහැල්ලු කර ගැනීමටයි. ඒත් ඔබේ කාරුණික මව්ගුණය නිසා කවරදාවත් ලැබිය නොහැකි අත්දැකීම් සමුදායක් ලැබමින් සිතට ඇතිවන තුරු වයලිනේ වැයුවෙමි. එය නැරඹූ මගේ මවත් පියත් බොහෝම සතුටින් ඔබට බොහොමත් ස්තුතියි කියලා දාලා තිනවා. මේ වගේ අත්දැකීම් රසක් මේ දරුවන් ලියා ඒවා තිබෙනවා මෙතුමියට ඒවා යම් ආකාරයකට පළ කිරීම සිද්ධ කොට තිබෙනවා. මේ අතර අපිට ඇමතුමක් තිබෙනවා. අයිබෝවන්. ඔබ කවුද කොහෙන්ද නම ගම කියන්න? මම සහනි කාවෙන්ද රත්තුගම කතා කරන්නේ නිකේකට ඉඳන්. ඔව් සහනි මොකක්ද ඔබට කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ බුද්ධිමාව වැඩසටහන පටන් ගද්දිම මුලින්ම කිව්වා වගේම ශාන්ත පාවුල බාලිකා විදුහල කඩා වැටීමකට ලක් වෙමින් තිබුණු කාලවකවානුවක තමයි අලුත් ඉලක්ක පැයුවා වගේ මැඩම්ගේ පැමිණීම සිද්ධ වුණේ. එතෙන් පටන් පාසලේ දියුණුවට අති විශාල මෙහෙයක් මැඩම්ගෙන් සිදු වෙමින් තියෙනවා. විදුහල්පතිනියක් හැටියට මැඩම්ගෙන් පාසල් කාලය තුලදී අපට ලැබෙන අවවාද උපදෙස් පිළිබඳවත් මම මේ අවස්ථාවේදී ඇයට ස්තුතිවන්ත වෙනවා. ඇත්ත වශයෙන්ම ඇය අපට දෙවැනි මවක්. ඒ වගේම ලක්එෆ්එම් ආයතනයේ පුංචි අපේ ලක්කික මෙහෙවන්නියක් හැටියටත් එම පාසලේම ශිෂ්‍යාවක් හැටියටත් මට අද ලොකු ආඩම්බරයක් වගේම සතුටක් දැනෙනවා. මගේ පාසලේ විදුහල්පතිතුමියව මෙතනට ගෙන්වලා රටේ ඉන්න දෙමව්පියන් වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් ඇගේ හඩ අවදි කිරීම පිළිබඳව ස්තුතියි බුද්ධිමාමටත් ලක්එෆ්එම් මාධ්‍ය ආයතනයට. හොඳයි සහනි ස්තුතියි අප සමග සම්බන්ධ වුණාට මේ මෙතුමිය වෙනුවෙන් ලියවුණු තවත් කතාවක් තියෙනවා ලිපියක් තිබෙනවා මේක කියවන්න සෑහෙන වෙලාවක් යනවා. මගේ ජීවිතයේ දැකපු ආදර්ශමත්ම නිර්භීතම චරිත දෙකක් තියෙනවා. ඒ මගේ අම්මා සහ ඔබතුමියයි. ඊයේ මෑත ඉතිහාසයේ දවසක් උදෑසන රැස්වීමේදී ඔබතුමිය කරපු කතාව මගේ හිතට හුඟක් දැනුණා. මම ග්‍රේඩ් 9 10 10 වලදී හුඟක් දඟ කෙල්ලෙක්. නොතේරුකම නිසාම වරදට වැටෙන්න ගිය වාර අනන්තයි. හැබැයි මැඩම් හැමදාම කියපු දේවල් මගේ හිතට කාවැදලා තිබුණේ. කොහොම හරි මම ඕලෙවල් විභාගයට ඒ 9ක් ගත්තා. මගේ ඕලෙවල් කාලේ ගුරුවරු මට ගොඩක් ආදරේ. ඒ වගේම ඒ ලෙවල් ගුරුවරුත් මට ආදරේ. ඒක මට ලොකු ශක්තියක්. අනික ඔබතුමිය වගේ විදුහල්පතිනියක් ඉන්න එක මට ලොකු සතුටක්. මම ඒ ගැන හැමතැනම හරි ආඩම්බරෙන් කතා කරන්නේ. මැඩම් අපිට සුදු යුනිෆෝම් එකට ආදරය කරන්න ඉගෙනුවා. ඒ වගේම බහුබූත ඔලෙවින් අයින් කරලා ඉගෙන ගන්න මානසිකත්වයක් හැදුවා කියලා ඔය ආදී තියෙනවා. ඔය ආදී තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා මේ කියවන්න. මේ මම ඔබට ආරාධනා කරනවා ශ්‍රාවක ඔබට මේ පොත ගන්න ඔබ මිලදී ගන්න. මේක විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට මත නොව මේක හැමෝම කියවිය යුතු පොතක් කියලායි මා දකින්නේ. මේ නොදුටු පාසල සහ පාසල විදුහල්පතිනියකගේ ඇසින් කෙටියෙන් කියන්න විනාඩියක කාලයක් දෙකක් වගේ විදුහල්පතිතුමිය මේ කෘතියක් මෙහෙම සම්පාදනය කරන්න හිතුවේ ඇයි මේ ඔබ ලේඛන කලාවටත් දක්ෂයි කියලා මට හිතෙනවා මේක යම් යම් කොටස් කියවද්දී. එකක් තමයි මම හිතනවා මේ විදුහල්පතිනියක් හැටියට අපි අපේ පාසලේ දරුවන්ට මඟ පෙන්වනවා වගේම අනිත් සියලුම දරුවන්ටත් අනාගතයේ විදුහල්පතිනියන් වීමට සිටින මේ ගුරු ශාස්ත්‍රයට එන්නට තියෙන අයට මගේ අත්දැකීම් බෙදා ගන්න මම මේ පොතෙන් බලාපොරොත්තු වුණා. ඒ වගේම මට කියන්න ඕන පණිවිඩය තමයි ගුරුවරයෙකුට කළ නොහැක්කක් නෑ කියලා. දරුවෝ කියන්නේ හරි පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් කණ්ඩායමක්. වැඩිහිටියෝ වගේ නෙවෙයි. ඒ නිසා මේ දරුවොත් එක්ක අපි ඊටාම ආදරෙන් ඒ දරුවන්ට සාධාරණය ආදරය පිළිගැනීම. ඔය තුන තමයි යෝනේ දරුවෝ වෙනස් කරන්න. සල්ලි යෝනේ නෑ.
ලස්සන මහා මන්දිර වුමනා නැහැ. පාසල ඇතුලේ ස්විමින් පූල් ලොකු ලොකු පහසුකම් ඕනේ නැහැ. හරි පොදුම ඉස්කෝලේ වගේ නේද? ඉතින් ඒ කියන්නේ මම කියන්නේ මොකද ගොඩක් අය කියනවානේ අපිට සම්පත් නැහැ ඒ නිසා මේක කරන්න අමාරුයි කියලා. ඒ අයටත් එකයි මම කියන්නේ යහ ගුණ පිරුණු දියණියක් හදන්නට අපිට අවශ්‍ය වෙන්නේ පාසල ඇතුලේ ආදරය, සාධාරණය සහ ඒ දරුවාට පිළිගැනීම. මම මේ ඒ පණිවිඩය දෙන්නට තමයි මේ පොත් මම සම්පාදනය කරන්න උත්සාහ කළේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ පොත් ඊටාම නිවිසනසිල්ලේ කියවන කෙනෙකුට පේනවා letters to the principal කියන box එකට ආපු ලියුම්. ඒකත් මම කියලා නිම කරන්නම් මෙතන ඊටාම කෙටියෙන් letters to the principal කියලා මේ box එක මම ඊටාම නිස්කලංක පාළු තැනක පාසලේ තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනම දරුවෙකුට තමන්ගේ අදහස් යෝජනා දුක හිතන දේවල් ඕනම එකක් ලියන්න පුළුවන්. CCTV නේ. මුකුත්ම නැහැ. මම තමයි CCTV එක. ඉතින් ඒ නිසා මොකද දරුවන්ට නිදහසේ හැසිරෙන්න CCTV දාලා හරියන්නේ නැහැ. පාසල් ඇතුලේ CCTV තියනවා නම් ඒක ඊටාම මම නම් බරපතල වරදක් විදියට ඔබ දකින්නේ. මොකද දරුවන්ගේ නිදහස් චර්යාවන් අපි පාලනය කරන්න ඕනේ කැමරාවෙන් බලලා නෙමෙයි. දරුවන්ගේ හදවතටයි කතා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කැමරාව නැති වෙච්ච වෙලාවට මොකද වෙන්නේ? ඉතින් ඒ නිසා අපි ගැන කල්පනා කරන්න ඕනේ. ඒ නිසා දරුවන්ට අවශ්‍ය වෙන්නේ අර මං කිව්ව නිදහස හැබැයි සාධාරණය. ඉතින් ඒ තුල ලස්සන දරුවෙක් බී කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මට මේ වැඩි වෙලාවක් මේ වෙලාවේ කතා කරන්න අවස්ථාව දුන්නා. මොකද උන්වහන්සේ ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් උන්වහන්සේට ස්තුතිවන්ත වෙන අතරේ ලක් FM ආයතනයටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට මාව කැඳවලා මේ තරම් ලොකු කාලයක් මාත් එක්ක මේ මගේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් ස්තුතිය ඔබසියු දෙනවා. ස්තුතියි නැතිනිය ස්වාමීන් වහන්සේ විනාඩියක වගේ කාලයක් අපිට තිබෙනවා. ඔව්. ඇත්තටම මම මේ ප්‍රධාන වශයෙන් කියන්න ඕන මට මටත් ඕන කරන්නේ මේ රටේ ශ්‍රේෂ්ඨ දරුවෝ බිහි කරන්නනේ. ඉතින් ඒක කරන අය දැක්කම අපිට අග්ගාල ඒ අයට අවස්ථාව දෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ එකක් තමයි මට කියන්න තියෙන්නේ මං කියවපු පොත් අතර දැන් විදේශ ඉංග්‍රීසි භාෂා වලින් අරහෙමේ මං කියවලා තියෙනවා මේ සාමාන්‍යයෙන් විවිධ අදහස් පාසල සම්බන්ධව ශිෂ්‍යයන් සම්බන්ධව ලියලා තියෙනවා. මම හිතන්නේ ලංකාවේ ලියවිච්ච ශ්‍රේෂ්ඨම කෘතියක් කියලා කියන්න පුළුවන්. මම මේ කියවුවා නොදුටු පාසල. නිසා ලංකාවේ ඉන්න සියලු විදුහල්පතිතුමන්ලා තුමියන්ලා ආචාර්ය මණ්ඩල දෙමව්පියන් දරුවන් බලධාරීන් අධ්‍යාපන ශාස්ත්‍රයේ බලධාරීන් එමෙතුමාලා ඇතුළු සියලු දෙනාම කියවිය යුතුම ක්‍රාන්තියක් හැටියට මට අනිවාර්යෙන් නම් කරන්න පුළුවන්. ඇත්තටම ස්වාමීන් වහන්සේලාටත් ඊටාම වටිනවා මේක මේ අපි දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට මේ ප්‍රධාන ආචාර්යතුමන්ලාට තුමියන්ලාට සියලු දෙනාටම වටිනවා මේ සුමේදා ජයවීර මැතිණිය රචනා කරපු නොදුටු පාසල කියන ග්‍රන්ථය. මට අනිත් ග්‍රන්ථය දාම කියවන්න බැරුව ගියා. මම ඒකත් ඉක්මනින් කියවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඇත්තටම අද දවසේදී මම සෙත් පතන්න ඕන මේ විදුහල්පතිතුමියට මේ රටට මේ ජාතියට මේ අපේ සම්බුද්ධ ශාසනයේ පැත්තෙන් එහෙමත් මේ අධ්‍යාපන ශාස්ත්‍රයට විශාල සේවයක් මේ කරගෙන යන උදාර සේවය තව තවත් වැඩි දියුණුවට පත් කරලා තවත් ඉහළ තනතුරු මෙතුමියට ලැබිලා මේ සේවය ඉහළින්ම කරන්න ලැබෙන්න කියලා අපි සෙත් පතනවා. බුද්ධි මහත්මයාටත් අපි ආශිර්වාද කරනවා මෙවැනි ශ්‍රේෂ්ඨ සාකච්ඡා මේ විදිහට කිරීම පිළිබඳව. ඔබ වහන්සේට নমස්කාර පුරුක ස්තුතිය. අදට අපිට කාලය හමාරයි උදෑසන 10යි දැන් වෙලාව. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා පූජ්‍යපාද පොල්පිටි මොග්ගලණී පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට. ඒ වගේම කොළඹ ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය සුමේදා ජයවීර මැතිණියට ඔබතුමියගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම මේ ඔබ ලද නිදහස් අධ්‍යාපනයේ ඒ වරප්‍රසාදයෙන් පිබුදුණු ඔබ රටට දැයට මේ ආකාරයෙන් සේවය කිරීම මම හිතන්නේ අපි හැමෝගෙම ගෞරවයට පාත්‍ර වෙනවා. අපි ඔබතුමියට කෘතඥතාවය අපි පිරිනමනවා. ඒක හැමෝම කරනවා නම් මේ රට කොච්චර ලස්සන රටක් බවට සුන්දර රටක් බවට පත් වේද. අද මේ දෙහෝරාවක් තුළ මතුණු අදහස් හැකි ඉක්මනින් සමාජගත වෙලා ඒවා මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වේවා කියන පැතුමින් ප්‍රාර්ථනෙන් අද අපි සමුගන්නවා. ඔබට ජයග්‍රාහී දවසක්. අපි ලබන සතියේත් මුණ ගැසෙමු. මම බුද්ධි ගුණසේකර. Benna
රාග නො